නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දීඝං වාං අස්ස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති රස්සං වාං අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සං භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සං භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති. සදහබර වාසනාවන්ත කාරුණික පින්වතුනි, මේ වස් කාලේ පුරාම පවත්වාගෙන ලබන ධර්මදේශනා මාලාවේ 4 වෙනි ධර්මදේශනාව ශ්‍රවණය කිරීමටයි ඔබ මේ සූදානම් වන්නේ. පළවෙනි ධර්මදේශනාවේදී අපි ලෞතර බුදුරජාණන් වහන්සේ වස් කාලය භික්ෂුන් වහන්සේලා සමග ගත කරේ කෙබඳු ආකාරයෙන්ද කියනක පිළිබඳව සඳහන් කරන්නට යෙදුනා. ඒ වගේම දෙවන ධර්මදේශනාවේදී ආනාපාන සති භාවනාවේ ආනිසංස පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදුනා. තුන්වෙනි ධර්මදේශනාවේදී ආනාපාන සති භාවනාවේ පළවෙනි කොටස් 4 සබ්බකාය චතුස්කය කියන කොටස් 4 පිළිබඳව විග්‍රහයක් ආරම්භ කරන්නට යෙදුනා. අද මම බලාපොරොත්තු වෙන්නේ අපි ගිය සතියේ නවත්තපු තැන ඉඳගෙන, ඒ කියන්නේ ආනාපාන සති භාවනාවේ දීඝං වාස සන්තෝ දීඝං අස්සසාමීති පජානාති රස්සං වාස සන්තෝ රස්සං අස්සසාමීති පජානාති. අපි දිග හුස්මක් ගන්නකොට එය දිග හුස්මක් බව වටහා ගන්නවා, තේරුම් ගන්නවා. ඒ වගේම කෙටි හුස්මක් ගන්නකොට ඒ කෙටි හුස්ම කෙටි කියලා තේරුම් ගන්නවා. මෙතෙන්දී අපි සඳහන් කරපු වැදගත් දෙයක් තමයි මේ දිග හුස්මක් ගන්නවා කියන එකයි කෙටි හුස්මක් ගන්නවා කියන එකයි අපි ඕනකමින්. එහෙම නැත්නම් මම දැන් දිග හුස්මක් ගන්නවා, මම දැන් ඒ හුස්ම පිට කරනවා. දැන් මම කෙටියෙන් හුස්මක් ගන්නවා, ඒ හුස්ම පිට කරනවා. එහෙම නැතුව ඔබේ අවධානය සිහියට යොමු කරගෙන ඉන්නවා. දැන් ඔන්න හොඳින් වාඩි වෙලා අපි අර පල්ලංකං ආභුජිත්වා කියන විදිහට පළඟක් බැඳගෙන හොඳට තමන්ගේ ශරීර ඍජුව පවත්වාගෙන සතෝ වස්ස සති සතෝ පස්ස සති සිහියෙන් යුතුව හුස්ම ගන්නවා, සිහියෙන් යුතුව ඒ හුස්ම පිට කරනවා. දැන් ඔබ යෝග්‍යයා හැටියට ඔබ සිදු කරනු ලබන්නේ සිහිය දෙහා සිහි ඇතුව බලන් ඉන්නවා. හොඳට මතක තියාගන්න, ඔබේ සිහිය දිහා ඔබ සතිමත්ව බලන් සිටිනවා. මෙතෙක් ඔබ දවස පුරාම ඒ මොහොත වෙනකම් හුස්ම ගත්තා, හුස්ම පිට කරා. අපි උපන්න මොහොතේ ඉඳගෙන මේ දේ අපි කරනවා. නමුත් අපේ සිහිය එතන තියාගෙන නෙමෙයි එය කෙරෙන්නේ, ශරීරයෙන් සිදු කරන තවත් කාර්යයක් හැටියට හුස්ම ඉහළ පහළ ගැනීම සිදු වෙනවා. ඒ නිසායි අපි ජීවත් වෙන්නේ. ඒ වුණාට එළඹ සිටි සිහිය එතන නැහැ. හිත ඒ කෙරේ යොමු කරගෙන අපි මේ දේ කරන්නේ නැහැ. මෙතෙන්දි කරන්නේ අපි හුස්ම දිහා බලන් ඉන්නකොට ඔබ තේරුම් ගන්නවා ඒ හුස්ම දිග හුස්මක් කියලා. ඊළඟට එන එක කෙටි හුස්මක් වුණොත් ඔබ වටහා ගන්නවා ඒ කෙටි හුස්මක් කියලා. ඒතර ඔබේ සිහිය, ඔබේ සතිය ඔබ පිහිටුවාගෙන ඉන්නේ ඔබේ හුස්මටයි. ඉතින් ඒ පහසුවක් වෙන්න නාසිකාග්‍රේ කියලා නාසයේහි අග්‍ර කොටස, නාසයේහි අග කොටස පිළිබඳව අපි අවධානය යොමු කරා. ඒ දිහා බලාගෙන ඉන්නවා. නාසයේහි නාස්පුඩු දිහා අපි බලන් ඉන්නකොට හුස්ම ඉහළට යනවා, පහළට යනවා.
දැන් මේක උදාහරණයක් හැටියට කියලා තියෙන හරියට ගේට්ටුවක් ගාව මුරකාරයෙක් ඉන්නෝ වගේ. ඒතර මුරකාරයාගේ ස්වභාවය තමයි ඇතුළට යන්නේ කවුද? ඇතුළෙන් එළියට එන්නේ කවුද කියලා බලන් ඉන්න එක. එතකොට කවුරු හරි ඇතුළට යනවා නම් දොරටු පල්ල දන්නවා, මුරකරුව දන්නවා දැන් කෙනෙක් ඇතුළට ගියා. ඒ වගේම කෙනෙක් එළියට එනකොට දොරටු පාලයා දන්නවා දැන් කෙනෙක් එළියට එනවා කියලා. ඒතර මෙන්න මේ වගේ අපි හුස්ම රැල්ල දිහා අවධානයෙන් බලන් ඉන්නවා. ඒතකොට එසේ බලන් ඉන්නකොට හුස්ම වැටෙන ආකාරයට ඔබට දැනෙනවා ඒක නම් දිග හුස්මක්. මේක කෙටි හුස්මක්. දැන් ඔබ පහුගිය දවස්වලම මෙන්න මේ අභ්‍යාසය තමයි වඩන්නට ඇති. ඔබේ හුස්ම එනකොට ඔබ තේරුම් ගන්නවා මේක දිග හුස්මක්ද කෙටි හුස්මක්ද කියලා. ඒතර ඔබ නිකමට හිතුවද ඇයි අපි මේ දිග හුස්මක්ද කෙටි හුස්මක්ද වැටෙන්නේ කියන එක දිහා අවධානයෙන් බලා හිටියේ කියලා. ඒතර හුඟක් වෙලාවට ඔබට දැනෙන්නේ දිග හුස්මක් ගන්න එක. මොකද එකක් හුඟක් මහන්සි වෙලා ඉන්නවා නම් කායිකව තෙහෙට්ටුවට පත් වෙලා ඉන්නවා නම් හුඟ වෙලාවට ඔබ දිග හුස්මක් ගන්නවා. ඒතකොට වැඩිපුරම ඔබට වැටහෙන්නේ දිගට හුස්ම ගන්න ආකාරයයි. ඒතර ඔබ තවත් ඒ දිග හුස්ම අරගෙන ඒක දිහා බලන් ඉන්නකොට ඔබට තේරෙනවා මම කෙටි හුස්මත් ගන්නවනේ කියලා. අන්න එතකොට ඔබ දැන් දිග හුස්මක් ගන්නකොට ඔබ තේරුම් ගන්නවා මේක දිග හුස්මක් කියලා. ඔබේ අවධානය දැන් ඒ කෙරෙහිමයි යෙදිලා තියෙන්නේ. එතකොට ඔබට දැනෙනවා දැන් කෙටි හුස්මකුත් ඇතුල් වුණා කියලා. අන්න එතකොට දිග හුස්මක් ගත්තාම ඒක පිට වෙනකොටත් දිගයි. කෙටි හුස්මක් ගත්තාම ඒක කෙටි හුස්මක් හින්දා ඒක පිට වෙනකොටත් කෙටි හුස්මක් වෙනවා. දැන් ඔන්න ඔබට තේරෙනවා අර අපි සඳහන් කරපු පාලි පාඨයේ තේරුම. දීඝං වාස සන්තෝ දීඝං අස්ස සාමේති. ඒතර දිග හුස්මක් ගත්තාම ඒ මම දිග හුස්මක් ගත්තා කියලා තේරුම් ගන්නවා. ඒ වගේම දීඝං වා පස්ස සන්තෝ දීඝං. ඒතර දිග හුස්මක් පිට කරනකොට ඒ දිග හුස්ම දීඝං පස්ස සාමේති. එතකොට ඒක මම පිට කරනකොට දිගයි. කෙටි හුස්මක් ගන්නකොට ඒක කෙටි. රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. ඒතර දිග හුස්ම කෙටි හුස්මක් ගන්නකොට ඒක කෙටි කියලා වටහා ගන්නවා. රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. දැන් බලන්න මේ පජානාති කියන වචනේ දැනගන්නවා. පාලි භාෂාවෙන් පජානාති ජානාති දැනගන්නවා. පජානාති විශේෂයෙන් දැනගන්නවා. හොඳින් වටහා ගන්නවා. මනවින් තේරුම් ගන්නවා. ඔන්න දැන් පළවෙනිම කොටස් දෙක දිග හුස්මක් ගන්නකොට ඒක දිග හුස්මක් කියලා යෝගියා මනවින් වටහා ගන්නවා තේරුම් ගන්නවා. ඒක පිට කරනකොට ඒක දිග හුස්ම පිට කරා කියලා තේරුම් ගන්නවා. ඊළඟට කෙටි හුස්මක් ආපහු වැටෙනකොට හුස්ම රැල්ල කෙටි නම් ඔබ එය කෙටි කියලා දන්නවා. ඒ වගේම හුස්ම රැල්ල පිට වෙනකොටත් ඒ ගත්ත කෙටි හුස්ම පිට වෙනකොටත් කෙටි හුස්මක් හැටියට ඔබට වැටහෙනවා. දැන් මෙන්න මෙතන තමයි අපි ටික කාලයක් රැඳී ඉන්නට ඕනේ. අපේ සතිය දියුණු කරගන්නට නම් මේ ආනාපාන සති සූත්‍රයට අනුවත් ආනාපාන සති සංයුක්තයේ එන බොහෝ සූත්‍රවල සඳහන් වෙන ආකාරයටත් ඒ වගේම මහා සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන ආකාරයටත් මේ හැම තැනකම ආනාපාන සති භාවනාව හඳුන්වන හැම ස්ථානයකදීම මෙන්න මේ කියපු කාරණා දෙක ඊටාම වැදගත් වෙනවා. එතනින් තමයි යෝගියා ආනාපාන සති භාවනාවට පිවිසෙන්නේ. එහෙනම් අපි පළමුවෙන්ම කරන්නේ පුළුවන් කාලයක් ඊළඟ පියවරට යන්න පෙර සතිමත්ව මෙන්න මේ හුස්ම තේරුම් ගන්නට උත්සාහ ගන්නවා. දැන් ඔබ
මේ දිගින් දිගටම මෙහෙම හුස්ම දිහා බලන් ඉන්නකොට ඔබට මෙය ආකාර 9කින් වැටහෙන්නට පුළුවන්. ඒතර මෙහි ස්වභාවය ඔබ මේ විදිහට දිග හුස්මක් වැටෙනකොට ඒ තේරුම් ගන්නවා, ඒ පිට කරනකොට තේරුම් ගන්නවා, කෙටි හුස්මක් ගන්නකොට ඒ තේරුම් ගන්නවා, වටහා ගන්නවා. ඒක පිට කරනකොටත් ඔබ තේරුම් ගන්නවා, වටහා ගන්නවා. මෙහෙම වෙලාවක් යනකොට ඔබේ අත්දැකීම ටිකක් දියුණු වෙනවා. ටිකක් වෙනස් වෙනවා. දැන් අපි ඊළඟට බලමු මේ වෙනස් වීම අපි මේ සඳහන් කරපු සූත්‍රවල සඳහන් කරලා නැහැ. මේ ආනාපාන සති සූත්‍රයේවත් ඒ වගේම අපි ආනාපාන සංයුත්තේ ඇසුරින් ගත්ත අනිකුත් සූත්‍රවලවත් මේ කියන අත්දැකීම් ටික ඊළඟට මම කතා කරන්න යන කරුණු ටික සඳහන් වෙන්නේ නැහැ. දැන් අපි බලමු මේ කාරණා ටික පටිසම්භිදා මග්ගයේ තුලින් තමයි අපිට වඩාත් සවිස්තරව දැනගන්නට පුළුවන් වෙන්නේ. පින්වතුනි, පටිසම්භිදා මග්ගය කියලා කියන්නේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ 12 වෙනි ග්‍රන්ථය. දැන් අපි ටික වෙලාවක් පටිසම්භිදා මග්ගයට අනුව ආනාපාන සති භාවනාවේ මේ මුල් කොටස වඩනකොට භාවනා යෝගියා ලබන අත්දැකීම පිළිබඳව විස්තරයට අපේ අවධානය යොමු කරමු. එතකොට එම විස්තරයට අනුව නම් භාවනා කරනකොට දැනෙන දේ තමයි මේ දිග හුස්ම ගන්නවා, Taman තේරුම් ගන්නවා, ඊට පස්සේ එය දිග හුස්මක් බව Taman තේරුම් ගන්නවා. එය පිට කරනකොටත් පිට වෙන්නේ දිගට කියලා වැටහෙනවා. එතකොට මේක විග්‍රහ කරන්නේ දීගං අස්සාසං අද්ධාන සංඛාතේ අස්ස සති. එතකොට මෙතන අද්ධාන සංඛාතේ කියලා කිව්වේ දීර්ඝ වේලාවක්. එතකොට හුස්ම ගන්නකොට Taman දීර්ඝ වේලාවක් හුස්ම ගන්නවා කියලා තේරුම් ගන්නවා. ඒ වගේම තමයි හුස්ම පිට කරනකොටත් Taman දීර්ඝ වේලාවක් මේ හුස්ම පිට කරනවා කියලා Taman තේරුම් ගන්නවා. මේ විදිහට දීර්ඝ ආශ්වාසය, දීර්ඝ ප්‍රශ්වාසය ඒ ආකාරයෙන් ගන්නවාය, ඒ ආකාරයෙන් පිට කරනවාය කියලා වටහා ගන්නවා, තේරුම් ගන්නවා. මේ විදිහට දීර්ඝ ආශ්වාසය සහ ප්‍රශ්වාසය දීර්ඝ වශයෙන් ගන්න බවත්, කෙටි ආශ්වාසය කෙටි ආශ්වාසයක් බවත්, කෙටි ප්‍රශ්වාසය කෙටියෙන් පිටවෙන ප්‍රශ්වාසයක් බවත් තේරුම් ගන්නවා. මේ විදිහට ටික වෙලාවක් හෝ කාලයක් සිත සතිමත් කරගෙන යනකොට භාවනාන් යෝගියට දැනෙනවා මේ කෙරෙහි යම් කිසි කැමැත්තක්, ඡන්தோ උප්පජ්ජති, මේ වෙනුවෙන් යම් කිසි කැමැත්තක් ඇති වෙනවා තවදුරටත් මේ භාවනාව කරගෙන යන්න. ඒකට කියන්නේ අර පෙරට වඩා අතිශයින්ම භාවනා කරන්න කැමැත්තක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් ඒ ස්වභාවය තව තවත් තමන්ගේ හිතේ දියුණු වෙනවා. මේක විග්‍රහ කරන්නේ කත්තුකාමතා
කුසල ඡන්දේ කියලා. එහෙනම් ඡන්தோ උපජ්ජති. ඔන්න යෝග්‍යයාට ලැබෙන මේ හුස්ම ඉහළ පහළ දිහා බලාගෙන ඉන්නකොට යෝග්‍යයාට ලැබෙන එක අත්දැකීමක් තමයි ඡන්தோ උපජ්ජති. පෙරට වඩා මේ භාවනාව කරගෙන යන්න ඕනකමක්, උනන්දුවක්, කැමැත්තක් පෙරට වඩා කැමැත්තක් ඇති වෙනවා. දැන් මොකද වෙන්නේ? යෝගියා මේ කැමැත්ත ඇති වූ සිතත් එක්කම, එහෙම නැත්නම් ඒ කැමැත්තෙන්ම තවදුරටත් හුස්ම ඉහළ පහළ එක ගන්න පිළිබඳව අවධානය යොමු කරනවා. දැන් ඉස්සර හුඟක් කුතුහලයෙන් යුතුව මේක කරේ. දැන් මෙහෙම යනකොට ටිකක් තේරෙනවා. දැන් මම දිග හුස්මක් ගන්නවා, කෙටි හුස්මක් ගන්නවා. පිට කරනකොටත් දිග හුස්මක් පිට කරා, කෙටි හුස්මක් පිට කරා කියලා. මෙහෙම කරගෙන යනකොට තමයි අර පෙරට වඩා හුස්මට තමන්ගේ සතිමත්කම දියුණු වෙනකොට ඔන්න කැමැත්ත ඇති වෙනවා, ඕනකම ඇති වෙනවා, උනන්දු ඇති වෙනවා. ඡන්தோ උපජ්ජති. දැන් මේ කැමැත්තත් එක්ක, ඕනකමත් එක්ක, උනන්දුවත් එක්ක නැවතත් අර පෙර අභ්‍යාසෙම කරගෙන යනවා. දැන් ඔන්න හිතේ තියෙන වෙනසයි අපි මෙතන කියන්නේ. ඒ අභ්‍යාසය කාලයක් කරගෙන යනකොට Tamanට තව ඕනකමක් ඇති වෙනවා, උනන්දුවක් ඇති වෙනවා. පෙර නොතිබූ විදිහේ කැමැත්තක්, කත්තුකාමතා කියලා කිව්වේ ඒකයි. ඒ නැවත නැවත කරන්න Tamanට හැඟීමක් ඇති වෙනවා. දැන් මෙහෙම මේ අභ්‍යාසය කරගෙන යනකොට ඊළඟට තුන්වෙනි පියවර තමයි පාමොජ්ජං උප්පජ්ජති. ප්‍රමෝද්‍ය බවක් හට ගන්නවා. එතකොට ප්‍රමෝදවත් ගතියක් තමන්ගේ හිතට ඇති වෙනකොට මොකද වෙන්නේ? පාමොජ්ජ වශයෙන් තතෝ සුකුමතරං දිහිගං. තමන්ගේ හුස්ම දිහා බලාගෙන ඉන්නකොට මේක දිග හුස්මක් කියලා බලනකොට, දකිනකොට එතන ප්‍රමෝදවත් ගතියක් ඇති වෙනවා. එතකොට මෙන්න මෙතන සුකුම තරං කියලා වචනයක් මම සඳහන් කරා. මේ සියුම් හුස්ම රැල්ලක් බවට වැටහෙනවා. එතකොට මේක ඊටාම සියුම් වූ දිග හුස්මක් කියලා තේරෙනවා. පිට කරනකොටත් බොහොම ප්‍රමෝදමත් සිතින් යුතුව මේක මම පිට කරන්නේ, මේ පිට වෙන්නේ සියුම් දිග හුස්මක් කියලා වැටහෙනවා, තේරෙනවා. මෙන්න මේ විදිහට දැන් මුලින්ම අපිට ඇති උනේ මේ අභ්‍යාසය කරගෙන යන්න ලොකු උනන්දුවක්, ඕනකමක්. මේ විදිහට ටික වෙලාවක් කරගෙන යනකොට තමයි අපි අර සඳහන් කරපු විදිහට පාමොජ්ජං උප්පජ්ජති. ප්‍රමෝදවත් ගතියක්, එහෙම නැත්නම් භාවනාවට සිත එකඟ කරගන්න ප්‍රමෝද සහගත වූ ස්වභාවයක් තමන්ගේ හිත තුළ ඇති කරගන්නවා, ඇති වෙනවා. මේ තුළ තවදුරටත් කාලය ගත කරනකොට අර සුකුම තරං කියනකොට මේ හුස්ම රැල්ලේ සියුම් බව එන්නම තමන්ට දැනෙනවා, වැටහෙනවා. එතකොට මෙන්න මේ ප්‍රබෝධමත් ගතියකින් හුස්ම රැල්ලේ සියුම් භාවය වටහා ගනිමින් භාවනා කරගෙන යනකොට ටික දවසකදී චිත්තං විවට්ටති.
උපේක්ඛා සංඨාති. සිත නැවතුණා වගේ දැනෙනවා. ඒ වගේම උපේක්ෂාවට සිත යොමු වෙනවා. ඒතර මෙතෙන්දී තමන්ගේ ප්‍රකෘති ආශ්වාස ප්‍රශ්වාසය නැවතුණා වගේ තමන්ට තේරෙනවා. හැබැවින්ම හුස්ම නැවතිලා නෙමෙයි. නමුත් තමන්ට වැටහෙනවා මේ ප්‍රකෘති ආශ්වාස ප්‍රශ්වාසය දැන් නෑනේ කියලා වගේ හැඟීමක්. එතකොට තවත් සියුම් ස්වභාවයට තමන්ගේ හිත පත් වෙලයි තියෙන්නේ. මෙන්න මෙතෙන්දී භාවනාන් යෝගියට සිත උපේක්ෂා සහගත වීම නිසා ඊටාම සියුම් මට්ටමකට පත්වීම නිසා ආනාපාන සති භාවනා වඩනකොට ඒ තුල ප්‍රතිභාග නිමිත්ත පහළ වෙනවා. ඒතර දැන් මෙන්න මෙතෙන්දී යෝගියා ඊටාම දියුණු තැනකට මේ භාවනාව තුළින් අරගෙන ඇවිත් තියෙනවා. ඒතර මෙන්න මේ කියපු ආකාරයට ඉන් එහාට උපචාර අර්පණා සමාධීන් ලබා ගන්නට තව මේ භාවනාව වඩනකොට ඒ හිතේ සංවර භාවය සංසුම් භාවය උපදවාගත් උපේක්ෂා සහගත භාවය ශක්තියක් වෙනවා. දැන් ඔන්න මේ කාරණා ටික මෙහෙම දියුණු කරගෙන යනකොට ඊළඟට Tamanට මේ හුස්මෙහි සියුම් බව තව තවත් වටහා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ සමගම Tamanගේ සිත සමාධිමත් ස්වභාවයකට පත් වෙනවා. සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති. ඔන්න අපි මෙතනින් ඊළඟ පියවරට ගමන් කරනවා. දැන් ඔබ දිග හුස්ම පිට කිරීම ඔබ දිග හුස්ම ගැනීම දිග හුස්ම පිට කිරීම කෙටි හුස්ම ගැනීම කෙටි හුස්ම පිට කිරීම කියන කොටස පිළිබඳව මෙච්චර කාලයක් හිත දියුණු කරගෙන හුස්මෙහි ඊටාම සියුම් ස්වභාවය දකලා එය ඇති වී නැති වී යන ආකාරය දකින තැනටම හිත දියුණු කරගත්තා. සතිමත් කරගත්තා. ඉන් අනතුරුව සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති. මෙතන තියෙන වචනේ ඉස්සර තිබුණේ පස්සති දකි කියලා. දැන් මෙතන කියන්නේ සික්ඛති. ඒ කියන්නේ තමන් හික්මුවා ගන්නවා. ශික්ෂණයක් ඇති කර ගන්නවා. මුලින් එය දකිමින් බලමින් හිටියේ දැන් ඊට වඩා දියුණු අවස්ථාවකට එනවා සික්ඛති. හික්මුවා ගැනීමක් හික්මීමක් ශික්ෂණයක් ඇති කර ගන්නවා. සබ්බ කාය පටිසංවේදී. සබ්බ කාය කියන්නේ මුළු කය පටිසංවේදී වින්දනය කරමින්. සබ්බ කාය පටිසංවේදී මුළු කය වින්දනය කරමින් ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා. දැන් මෙතෙන්දී සබ්බ කාය යන්න අර්ථ කීපයකින් දක්වලා තියෙනවා. දැන් මුළු කය වින්දනය කරමින් ආශ්වාස කරනවා මුළු කය වින්දනය කරමින් ප්‍රශ්වාස කරනවා. එතකොට පටිසංවේදී යන්නේ විඳින්නා. එහෙම නැත්නම් විඳින සුළු ඌයේ කියන අදහස තමයි
අපිට ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ආශ්වාස ප්‍රශ්වාසයේ තුලින් තමයි පින්වතුනි මේ කය සැකසීලා තියෙන්නේ. එතකොට කය සැකස්වීමට මූලික හේතුව වෙලා තින්නේ ආශ්වාස ප්‍රශ්වාසය. එතකොට ඊළඟ අර්ථය තමයි සියලු ආශ්වාස කායයාගේ ආදි මධ්‍ය අවසානය දකිමින් හුස්ම ගන්නවා පිට කරනවා කියන එක. මෙතෙන්දී ඔබට දැන් ගැටලුවක් එන්න පුළුවන්. මොකද්ද එතකොට මේ සබ්බකාය කියන එකේ අර්ථය කියන එක. මෙතෙන්දී සබ්බකාය යන්නෙන් අදහස් කරන්නේ ඒ හුස්ම රැල්ලේ මුළු හුස්ම රැල්ල සමස්ත හුස්මය තමන්ගේ කය සකස් වීමට හේතු වෙච්ච මූලික වෙච්ච හුස්ම රැල්ල. එතකොට මෙහි විසුද්ධි මග්ග විස්තරයට අනුව යෝගියා මුළු හුස්මෙම මුල මැද අග තේරුම් අරගෙන එය දකිමින් එය විඳිමින් ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා කියන එක. මේක තවදුරටත් අපි විග්‍රහ කරොත් සමහර කෙනෙකුට හුස්ම ගන්න තැන මුල පේන්න පුළුවන්. නමුත් මැද සහ අග ඒ හුස්ම රැල්ලේ මැද අග නොතේරෙන්නට පුළුවන්. ගන්න හුස්ම පිට කරන හුස්මෙත් දැන් මම මේක හුස්ම පිට කරන්න දැන් පටන් ගත්තා. දැන් ටිකක් පිට වෙලා දැන් අවසාන වුණා කියන අවස්ථාව වැටහෙන්නේ නැහැ. දැන් මුලින්ම අභ්‍යාස කරන යෝගියාට ඒක වැටහෙන්නේ නැහැ. මොකද අර මුල අභ්‍යාස ටික කරගෙන සුකුම තරංග කියලා අපි වචනයක් කිව්වනේ. සියුම් ස්වභාවයට ඒ තේරුම් ගන්න පුළුවන් වෙලා නැහැ, දකින්නේ නැහැ. හිත සමාධිමත් කරගන්න සතිමත්කම වැඩි කරගන්න ඒ තුලින් මේ සියුම් හුස්ම රැල්ලේ ස්වභාවය ඔබට වැටහෙනවා. සබ්බකාය පටිසංවේදී කියන විදිහට තමන්ගේ මුළු ශරීරයත් එක්කම මේ හුස්ම රැල්ලේ ස්වභාවය තමන්ට වටහා ගන්න, දැක ගන්නට, තේරුම් ගන්නට හුස්මෙහි මුල මැද අග කියන අවස්ථා තුන තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ ආකාරයට සියලුම ආශ්වාස ප්‍රශ්වාස කායේ අපි එහෙම ගත්තොත් සියලුම ආශ්වාස ප්‍රශ්වාස කායේ මුල මැද අග වටහාගෙන තවදුරටත් සිත හුස්ම රැල්ලටම යොමු කරගෙන ඉන්නවා කියන එක තමයි අපිට මේ අර්ථය හැටියට ගන්න තියෙන්නේ. දැන් මේ පියවරෙන් පියවර අපි විග්‍රහ කරගෙන යනකොට මේ ප්‍රත්‍යක්ෂ වෙන්නට ඕනි. තමන් තුලින් මේ කියන කාරණා මේ අවබෝධය තුලින් මේ දැනීම තුලින් මේ කරුණු ඉගෙන ගැනීම තුලින් තමන්ට පුළුවන් වෙන්නට ඕනේ මේ අවස්ථාවන් පසු කරනකොට මම මගේ හිත මේ මට්ටමට දැන් ඇවිත් කියන එක තේරුම් ගන්න. දැන් අපි බලමු ඊළඟ කොටසින් මොකද්ද කියන්නේ කියලා. පස්සම් භයං කාය සංඛාරං අසසිස්සාමීති සික්ඛති. පස්සම් භයං කාය සංඛාරං පස්සසිස්සාමීති සික්ඛති. ඔන්න ඊළඟ කොටස. දැන් මෙතනත් තියෙන අපිට පාලි වචන කීපයක් මුලින්ම අර්ථය තේරුම් ගන්නට ඕනේ. ඒ තමයි
පස්සම් භයං. පස්සම්බති කියලා කියන්නේ සංසිඳුවනවයි කියන එකයි. එතකොට මොනවද සංසිඳුවන්නේ? කාය සංඛාර. පස්සම් භයං කාය සංඛාරං. සංසිඳවනවා, සංසිඳුවමින් මොනවද? කාය සංඛාර. එතකොට කාය සංඛාර කියලා කියන්නේ තමන්ගේ ආශ්වාස ප්‍රශ්වාසය. එහෙමනම් ආශ්වාස ප්‍රශ්වාසයේ කුමක්ද සංසිඳවන්න තියෙන්නේ? එහෙම නැත්නම් මේ කාය සංඛාරයන් කය නිසා හටගත්ත ආශ්වාස ප්‍රශ්වාසය සංසිඳුවමින් හුස්ම ගන්නවා පිට කරනවා. එතකොට යම්කිසි කාය සංඛාරයක් නිසා යෝගියාගේ ශරීරය ඉදිරියට එනවා නම් ඒක අපි කියනවා ඖදාරික කාය සංඛාරයක් කියලා. දැන් හුඟක් තදින් හුස්ම ගන්නකොට, දිග හුස්මක් ගන්නකොට කෙනෙකුට තමන්ගේ ශරීරය ඉස්සරහට එන්න පුළුවන්, පිටිපස්සට යන්න පුළුවන්. වැනෙන්න ස්වභාවයකට මේ හුස්ම නිසා, කාය සංඛාරයන් නිසා, හුස්ම නිසා ශරීරය එහාට මෙහාට යන්න පුළුවන්. දැන් කන්දක් නැග්ගහම, කන්දක් නැගලා වාඩි වුණාම මේ පුජ්‍යලයාට ගේ හුස්ම වැටෙන ස්වභාවය අනුව තමන්ගේ ශරීරයට ඒ දැඩිව දැනෙනවා. ඒක ශරීරයේ හුස්මම තමන්ගේ ශරීරය ඉස්සරහට ගෙනියන්න, හෝ පස්සට ගෙනියන්න, ඇලවෙන්න මේ ස්වභාවයටපත් වෙන්නට පුළුවන් හුස්මේ ස්වභාවය අනුව. අන්න ඒක සංසිඳුවමින් හුස්ම ඉහළ ගන්නවා, පහළ ගන්නවා. මෙහෙම ටික වෙලාවක් මේ අභ්‍යාසයේ යෙදෙනකොට ඒකේ සෞම්‍ය ගතියකුත් ශරීරයට සෞම්‍ය ස්වභාවයක්. යම්කිසි කාය සංඛාරයකින් ශරීරයේ ඉදිරියට යන්නේ නැත්නම්, නැවීමක් සිදු වෙන්නේ නැත්නම් ඒක සූක්ෂම කාය සංඛාරයක් කියලා සඳහන් කරනවා. එතකොට ඖදාරික කාය සංඛාරයක් තියෙනවා, ඒ වගේම සූක්ෂම කාය සංඛාරිකුත් තියෙනවා. මෙන්න මේ කියපු එක පස්සම් භයං සංසිඳුවමින් හුස්ම ඉහළ පහළ ගන්නවා නම් අන්න ඒක පස්සම් භයං කාය සංඛාරං අසසිස්සාමීති සික්ඛති. පස්සම් භයං කාය සංඛාරං පස්සසිස්සාමීති සික්ඛති. මේ අදහස පිළිබඳව අටුවාචාරින් වහන්සේලාගේ මත කීපයක් තියෙනවා. ඉතින් ඒ ශාස්ත්‍රීය සංවාදයකට තමයි ඒ කාරණා අපි යොමු කරන්නේ. ආධුනික අය හැටියට, භාවනාවට ප්‍රවිෂ්ඨ වෙන අය හැටියට මෙන්න මේ ස්වභාවය තේරුම් අරගෙන අදාළ ගුරු උපදෙස් සහිතව තමන් ඉදිරියට ඒ භාවනාව කරගෙන යනකොට ඒ අත්දැකීම් තුලින්, තමන් පෞද්ගලිකව ලබන අනුභූතීන් තුලින්, අත්දැකීම තුලින් මේ කාරණේ වඩාත් තේරුම් ගන්නට ඕනේ. එනිසා තමන්ගේ ආශ්වාස ප්‍රශ්වාස කාය සංසිඳුවමින් තමන්ට මේ සතිමත්කම දියුණු කරන්නට මේ අවස්ථාවේදී පුළුවන් වෙනවා. දැන් මේකට උදාහරණයක් හැටියට මේ සමහර ලාවට මේ ශාරීරියේ පැද්දෙන ස්වභාවය, වැනෙන ස්වභාවය, ඉස්සරහට පස්සට යන ස්වභාවය ගැන භාවනා කරනවා නම්, හිත යොමු කරනවා නම් එතන සමාධියක් නැහැනේ කියන අදහස මේ අටුවාචාරින් වහන්සේලාගේ එක තර්කයක්. එතකොට
එහෙමනම් අපිට මෙහිදී ලබාගත හැකි සමාධියක් නැහැ. අපි මොකද්ද මේ ශරීරයට හිත යොමු කරලා ශාරීරිය ඇති වෙන වෙනස්කම තේරුම් අරගෙන ගනිමින් මේ විදිහට කොහොමද ඒක ආනාපාන සතිය වෙන්නේ කියලා. නමුත් ඒට පිළිතුරු දීමක් හැටියට අනික් මතවාදී වෙන්නේ එය ශරීරයත් එක්ක සිදුවෙන නිසා හුස්ම ගැනීම සහ පිටකිරීම කාය සංඛාරයක් ශරීරයෙන් හටගත්ත දෙයක්. ඒකෙන් ඒක අයින් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා එය ශරීරයට අනුබද්ධ වූ කොටසක් හැටියට තමයි දක්වන්නේ. දැන් අර සුකුමතර කියන එකට උදාහරණයක් දක්වනවා ලෝහයකට තට්ටු කරායින් පස්සේ මුලින් එන්නේ සුකුමතර වූ සූක්ෂම හඬක් නෙමෙයි. ඖදාරික එකක්. ඒතකොට ටිකක් රළු හඬක් එන්නේ. හැබැයි මේ රළු හඬ ටික වෙලාවක් යනකොට සූක්ෂම බවට පත් වෙනවා, සෞම්‍ය බවට පත් වෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම මේ උපකරණය මේකට අපි මුලින් තට්ටු කරොත් එහෙම දැන් බලන්න දැන් ඔබේ සිත තවමත් මෙතනම තියාගන්න පුළුවන්. දැන් මේකේ මුල් හඬට අපි කියනවා ඖදාරිකයි. ඊට පස්සේ අවසානෙට මේක සිහින් වීගෙන යනකොට ඒකේ සූක්ෂම ගතියක්, සියුම් ගතියක් අපට දැනෙනවා. අපව බලමු. දැන් ඔන්න මේකේ අගහරියෙන් ඔබට දැනෙන්නේ එහි තියෙන සියුම් ස්වභාවය. එතකොට මෙන්න මේ විදිහට ඔබේ හුස්මෙහි යම් ආකාරයක ඖදාරික ගතියක් තියෙනවා. ඒක දකිනවා. ඊට පස්සේ ඒක සංසිඳවමින් පසුව අර සෞම්‍ය ස්වභාවයට සූක්ෂම කාය සංඛාරයට ඔබේ හිත යොමු වෙනවා. මෙන්න මේ ආකාරයට ඔබ ආනාපාන සතියේ ඒ හතරවෙනි කොටසට හිත දියුණු කරනවා. දැන් ඔබට තේරෙනවා මේ කියපු කරුණු හතරම අපි විග්‍රහ කරන්නට යෙදුණු මේ කාරණා හතරම පින්වතුනි කායානුපස්සනාවටයි අදාළ. මේ හතරම සතර සතිපට්ඨානෙ ගත්තාම එහි කායානුපස්සනාවට අදාළ කොටස් හතර තමයි අපි මේ විග්‍රහ කරන්නට යෙදුනේ. ඒ නිසා මෙතෙන් සිට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඒවා මේ හිත දියුණු කරන්න කරන අභ්‍යාස ක්‍රමවේද හැටියට තමයි අපි මේ සියල්ලම මේ හුස්මේ ස්වභාවය මෙහෙම වෙනවා, එය දකින්නවා, ඒ තුල හික්මෙනවා කියන වචන එතකොට ඒක මුලින් සඳහන් කරේ ආස්වාස ප්‍රස්වාසය දැනගන්නවා, බලන් ඉන්නවා, ඊට පස්සේ අවසානයේ අපි සික්ඛති හික්මෙනවා කියන වචනේ දක්වාම ආවා. ඒතර මේ අභ්‍යාස මෙහෙම කරගෙන යනකොට Tamanට ඇති වෙන ස්වභාවයන් අත්විඳින්න පුළුවන් ස්වභාවයන් අපි විග්‍රහ කරන්නට යෙදුනේ. ඊළඟට එන චතුස්කය මේ මතින් දියුණු වෙච්ච ස්වභාවයක්. පින්වතුනි අපි මෙතෙක් මේ විග්‍රහ කරපු සබ්බකාය චතුස්කයෙන් පසුව එන්නේ ප්‍රීති චතුස්කය. අපි ඊළඟ ධර්ම දේශනාවේදී ඒ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සංක්ෂිප්තයක් හැටියට සඳහන් කරන්නට ඕනේ මේ සඳහන් කරන ලද ආනාපාන සති භාවනාවේ පළවෙනි පියවර කීපය අපි මෙතෙක් විග්‍රහ කරේ ආනාපාන සති සූත්‍රය සහ විසුද්ධි මග්ගය ඇසුරින්. එතකොට මෙහිදී ලංකාවේ ආරණ්‍ය වාසී භික්ෂු පරපුරවල් ඒ වගේම බුරුම සම්ප්‍රදායන් ගරු කරන ආරණ්‍ය වාසී සම්ප්‍රදායන් විවිධ විදිහට මේ කම්මඨානාචාර්ය හාමුදුරන් වහන්සේලා තමන්ගේ ශිෂ්‍යයන්ට ශිෂ්‍යාවන්ට එහෙම නැත්නම් යෝගීන්ට
මේ පිළිබඳව තමන්ගේ පෞද්ගලික අත්දැකීම් මත විවිධ විදිහට කරුණු විග්‍රහ කරනවා. ඉතින් අපි මෙහිදී මේ සිදු කරලා තියෙන්නේ මේ මූලික මූලාශ්‍ර ඇසුරු කරගෙන මේ ක්‍රමය විග්‍රහ කිරීමක්. ඉදිරි පීති චතුක්කය ඇතුළු ඉතිරි කොටස් වලදීත් අපි බලාපොරොත්තු වෙන මේ ආකාරයටම මූලික සූත්‍රාගත කරුණු ඔබට ගෙනහැර දැක්වීමටයි. ඉන් අනතුරු අපි යෝජනා කරනවා මේ තවදුරටත් අපේ ජීවිතයට එකතු කරගන්නේ කොහොමද? භාවනාමය උපදෙස් අරගෙන ඒ අනුව තමන් ගුරුවරයෙකුව නිසි පරිදි සොයාගෙන ඒ අනුව ඉදිරියට කටයුතු කරන්නේ කොහොමද කියලා. එනිසා අද දවසේ ධර්මදේශනාව අපි સમાપ્ત කිරීමටයි දැන් බලාපොරොත්තු වෙන්නේ. ලබන සතියේදී අපි වැඩිදුරටත් මෙහි ඊළඟ කොටස පිළිබඳවත් මේ සම්බන්ධව තියෙනා වූ යම් යම් අදහස් අපි සාකච්ඡාවට ලක් කරලා ඔබ තුල යම්කිසි සැකයක් හෝ වෙනත් විදිහේ අදහසක් තියෙනවා නම් ඒ පිළිබඳව ධර්මානුකූලව විග්‍රහයක් කරන්නට බලාපොරොත්තු වෙනවා ඊළඟ ධර්මදේශනාවේදී. ඒ වගේම ඒ වගේ ආරණ්‍ය සම්ප්‍රදායන් මේ භාවනාව විග්‍රහ කරන ආකාරය පිළිබඳවත් කෙටි හැඳින්වීමක් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා අපි මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත වූ සීලූම කුසල ශක්තිය දෙවියන්ටත් විය පරලොවගේ ඥාතීන්ටත් අප හැම කෙනෙකුටමත් අමා මහා නිවන් සුවය සඳහාම හේතු වාසනා වේවා කියලා අපි හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරමු. මේ උතුම් වූ ධර්ම දේශනාවේ අන්තර්ගතය ඔබේ ජීවිතයට එකතු කර ගැනීම තුළින් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයටම ඒ දහම් කරුණු ඔබ හැම කෙනෙකුටම ශක්තියක් වේවා, මඟ පෙන්වීමක් වේවා. එතුලින් අපිට උතුම් වූ නිර්වාණ සුවයම ලබා ගන්නට මේ ධර්ම දේශනාව උපකාරවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. අද දවසේදී මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ ලලිත් නවරත්න මහත්මයාත් ඒ වගේම නදීෂා ශාමලි මහත්මියත් අපි ඇතුළු පවුලේ සියලු දෙනාම ඒ ඇත්තන් බලාපොරොත්තු වෙනවා මේ ධර්ම දේශනාමය පුණ්‍යක්‍රියාවේ ශක්තිය තුලින් ආනිසංස තුලින් තමන්ගේ දයාබර දෙමව්පියන්ට නිදුක් නිරෝගී භාවය උදා වේවා, කායික සුවය මානසික සුවය උදා වේවා කියන ප්‍රාර්ථනාව. ඉතින් මේ දෙමව්පියන්ට ලොකු සතුටක් දැනෙනවා ඇති. තමන්ගේ දරුවෝ විදේශ රටවල් වලට ගිහිල්ලා එම විහාරස්ථාන ළඟින් ඇසුරු කරමින් මේ වගේ වස් කාලය තුල ධර්ම දේශනාවන් පවත්වමින් එහි දායකත්වයේ උසුලවමින් තමන්ව හැදූ වැඩු දෙමව්පියන්ව සිහිපත් කරලා මගේ දෙමව්පියෝ දයාබර දෙමව්පියෝ නිදුක් වේවා නිරෝගී වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ නිසා ඒ වගේ යහපත් දරුවන් බිහි කරපු ඒ දෙමව්පියන්ට තුන්රුවන්ගේ ආශිර්වාදය ආරක්ෂා රැකවන්න සැලසේවා. නිදුක් නිරෝගී භාවයම උදා වේවා. ඒ වගේම ලලිත් මහත්මයාටත් මහත්මියටත් පවුලේ හැම කෙනෙකුටම හැම යහපතම වේවා. චිරජීවනය නිරෝගී තත්ත්වයේ අභිවෘද්ධිය මුදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වස් කාලේ පුරාම භික්ෂුන් වහන්සේලාට විහාරවාසී භික්ෂුන් වහන්සේලාට දානේ පිරිනමපු සියලුම දායක කාරකාදීන්ටත් විහාරස්ථානයේහි ආවාස පහසුකම් ලබා ගැනීම සඳහා ඒ විහාරස්ථානයේ නඩත්තුව සඳහා ආධාර උපකාර කරපු සියලුම පින්වතුන්ටත් ඒ පවුල්වල හැම කෙනෙකුටමත් හැම යහපතම වේවා. චිර ජීවන නිරෝගී තත්ත්වය අභිවෘද්ධි උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අප හැම කෙනෙකුටමත් මේ පරලොවගේ ඥාතීන්ටත් දෙවියන්ටත් මේ උතුම් ධර්ම දේශනාව අමා මහ නිවන් සුවය සඳහාම හේතු වාසනා වේවා. ඔබ හැම කෙනෙකුටම තෙරුවන් සරණයි.